ආයිබෝවන් ඔගොල්ලෝ සියලු දෙනාටම අද අපි එකතු වෙලා ඉන්නේ අපොස සාමාන්‍ය පෙළ තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන විෂය යටතේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 2018 වසරේ ලබා දුන් වර්ෂාවසාන ඇගයීමේ දෙවන ප්‍රශ්න පත්‍රයත් එක්කයි අද අපි එකතු වෙලා ඉන්නේ. හරිද? මේ යටතේ මේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් පළවෙනිම ප්‍රශ්නයේ පළවෙනි කොටස. ඒ කියන්නේ මේ අනිවාර්යෙන් ඕගොල්ලෝ කරන්න ඕන ප්‍රශ්නයේ පළවෙනි කොටස. මේ හැම කොටසකටම ලකුණු දෙක බැගින් කොටස් 10ක් තියෙනවා. ලකුණු 20ක් ඔයාලට අත්පත් කරගන්න පුළුවන්. පළවෙනිම කොටසේ කියනවා ඒ කොටස DF8 16 පාදය. සංඛ්‍යාවේ තුල්‍ය ද්විමේ සංඛ්‍යාව දක්වන්න. ඒ කියන්නේ මේ 16 පාදයේ ඉලක්කමත් දෙකේ පාදයට හරවන්න කියලා කියනවා. ඒකට අදාළ පියවරක් ලියා දක්වන්න කියලා කියනවා. දැන් ඔයා කොහොමද මේකට උත්තරේ ලියන්නේ? සාමාන්‍යයෙන් අපි මේ වෙලාවේදී ඉස්සෙල්ලාම කරන්න ඕන දේ මේ DF8 කියන ඉලක්කම් 3 16 පාද ඉලක්කම් 3 ඈඩ් කරලා ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා අපි ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා කලින් අර chart එකක් ඇඳ ගන්න ඕන ආකාරය. හරිද? එතකොට ඒ යටතේ 1.0යි කියන්නේ මාරු කර කර ලියන ආකාරය ඒක මගේ සංඛ්‍යාපාද පාඩම් වලදී ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඒ වීඩියෝස් වල හැටියට අපිට අවසානයේදී බිටු 4ක දෙකේ පාදයේ ඉලක්කම් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා මේ එක් එක් සංඛ්‍යාවල් යටතේ. ඒ වගු ආකාරයෙන් අපි ලියාගත්තයින් පස්සේ අපිට මෙන්න මෙහෙම D කියන එකට 1.1.1ත් F කියන්නේ 1/4ක් 8 කියන්නේ 1.3ක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් D කියන්නේ මොකක්ද ඇත්ත වශයෙන්ම D කියලා කියන්නේ 13. F කියන්නේ 15. හරිද? ඔයගොල්ලෝ දන්නවා 16 පාදේ සංඛ්‍යාවල් වලදී අපිට ඒ ක්‍රමයට ලියන්න අමාරු නිසා නේද? අපි ඉංග්‍රීසි අකුරු භාවිතා කරගන්නවා 10 ඉඳලා 15 වෙනකන්. එතකොට ඒවා පරිවර්තනය කරලා ගත්තාම මේ සංඛ්‍යාවල් ටික ලැබෙන්නේ. දැන් මොකද්ද ඊළඟට කරන්න තියෙන්නේ? මේ විදිහට ද්විමේ සංඛ්‍යාවකට අපි ලියාගත්තාම අපිට බිටු 12ක් එනවා. එකකට 4 ගානේ. ඊට පස්සේ ඒක තනි පේලියකට මෙහෙම ලියාගත්තාම හරි අවසානයේට මොකක්ද දෙන්න ඕනේ? දෙකේ පාදය කියලා සඳහන් කරන්න උත්තරේ. එතකොට තමයි සම්පූර්ණ ඒ කොටසට ලකුණක් ලැබෙන්නේ. හරිද? එතකොට B කොටස බැලුවොත් මෙන්න මේ දීලා තින්නේ දෙකේ පාදයේ සංඛ්‍යාවක්. ඒක අෂ්ටමේ සංඛ්‍යාවක් බවට පත් කරන්න කියලා කියනවා. අටේ පාදයට හරවන්නලු. කොහොමද අටේ පාදයට හරවන්නේ? අපි ඉස්සෙල්ලා මේ සංඛ්‍යාව දකුණේ ඉඳලා වමට 3 ගොඩවල් වලින් වෙන් කර ගන්න ඕනේ. 3න් 3ට ලියා ගන්න ඕනේ ඈඩ් කරලා. දකුණේ ඉඳන් වමට. එහෙම කරාම අපිට මෙන්න මෙහෙම හම්බ වෙනවා. ඊට පස්සේ අර chart එකම දිහා ඔයගොල්ලෝ බලාගත්තොත් මොකද කරන්න පුළුවන්? දකුණේ ඉඳන් වමට ලියා ගත්තට පස්සේ ඔයාලට අෂ්ටමේ සංඛ්‍යාව ලියා ගන්න පුළුවන්. හරි? ඒ කියන්නේ 1.1.0 කියන්නේ 6 1.1.1 කියන්නේ 7 0.1 කියන්නේ 1. එතකොට ඒක තනි සංඛ්‍යාවක් විදිහට මෙහෙම ලියලා අටේ පාදයෙන් ලිව්වා නම් සම්පූර්ණ උත්තරේ ලැබෙනවා. හරි? ඒ විදිහට ඔයාලට ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බැලුවොත් දෙවෙනි කොටස පහත දැක්වෙන තාර්කික පරිපථයට අදාළ බූලිය ප්‍රකාශනය වන්නේ කුමක්ද? මේ වෙලාවට අපි මොකද කරන්න ඕනේ? මෙන්න මෙතන A කියන ඉන්පුට් එක මේ not ద్వාරය හරහා ගියාම මොකද්ද මෙතනින් එන්නේ? A bar. හරිද? A bar. මෙතන B හා C n ద్వාරයක් හරහා ගියාම මොකක්ද එන්නේ? B.C. ඒ දෙකම O ద్వාරය හරහා ගියාම A bar plus BC කියලා අපිට ගන්න පුළුවන්. ඒක තමයි අවසාන උත්තරේ වෙන්නේ. හරිද? A bar plus BC. ඊළඟ ප්‍රශ්නය සමන් විසින් eBay වෙබ් අඩවිය හරහා
USB ෆ්ලෑෂ් ධාවකයක් මිලදී ගනී ඔහු විසින් ඒ සඳහා තම හරකාඩ්පත් අංකය කාඩ්පත වළංගු වන අවුරුද්ද හා මාසය ඉලක්කම් 3කින් යුත් වෙබ් රහස් අංකය පද්ධතියට ඇතුළත් කරයි. පද්ධතිය මගින් එම දත්ත නිවැරදිදැයි පරීක්ෂා කරයි. ඒ දත්ත නිවැරදි නොවේ නම් ඒවා නිවැරදිව ඇතුළත් කිරීමට පණිවිඩයක් ඇසුරෙන් පවසා නැවත දත්ත ඇතුළත් කිරීමට අවස්ථාවක් ලබා දේ. නිවැරදි දත්ත ඇතුළත් කර ඇතනම් හර කාඩ්පතේ මුදල් ප්‍රමාණය භාණ්ඩය මිලදී ගැනීමට ප්‍රමාණවත්දැයි පිරික්සයි. මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නම් භාණ්ඩයේ බිල්පත නිකුත් කරයි. මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ නම් මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පණිවිඩයක් ඇසුරෙන් දක්වයි. ඉහත තොරතුරු පද්ධතියේ ආදාන ක්‍රියාවලි හා ප්‍රතිදාන එක බැගින් දක්වන්න කියලා කියනවා. දැන් ඔතන ඉස්සෙල්ලාම ආදාන ගත්තොත් මොනවද ඉන්පුට් කරන්නේ? මේ තියෙන්නේ. ඔන්න එක බැගින් ලියන්න කියලා. ඒ කියන්නේ නමුත් උදාහරණ තුනක් මම දාලා තිනවා. අපිට තියෙනවා මෙතන හර කාඩ්පත් අංකය. හර කාඩ්පත වළංගු වෙන අවුරුද්දයි මාසයයි. ඊළඟට වෙබ් රහස් අංකයත් අපිට දාන්න පුළුවන්. හරිද? ඒ තුනේ එකක් ඔයාලට ලියන්න පුළුවන්. ඊට පස්සේ සකස් වෙන අවස්ථාව බැලුවොත් data input කරද්දී හරියට input වුණාද කියලා ඒක පරීක්ෂා කරන එක. ඒ දාපු data හරිද කියලා බලනවා. හරිද? ඊට පස්සේ මුදල් ප්‍රමාණය පරීක්ෂා කරලා බලනවා. ওই තුනෙන් එකක් ලියන්න පුළුවන්. ප්‍රතිදාන වෙන්නේ දත්ත ආදානය නිවැරදි බවට පණිවිඩයක් දෙන්නත් පුළුවන්. ඒක දෙනවා කියලා තියෙනවානේ. ඊට පස්සේ බිලක් දෙනවා. ඊට පස්සේ මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට පණිවිඩයක් ලබා දීමත් කරනවා. හරිද? එතකොට මේ හැම එකෙන්ම එක ගානේ ඔයාලට ලිව්වා නම් හරි උත්තරේ සම්පූර්ණ කරන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නය. ගිහාන් බලාකුළු පරිගණක සේවාව පාදක කරගත් මාර්ගගත ධාවකයක වන Google Drive තම ගොනු කීපයක් තැන්පත් කරයි. බලාකුළු පරිගණනය පාදක කරගත් මේ ක්‍රමයෙන් ඔහුට ලැබෙන එක වාසියක් හා අවාසියක් දක්වන්න කියලා කියනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් මෙන්න තියෙන ඔයාලගේ පෙළ පොතේම තියෙන වාසි සහ අවාසි බලාකුළු පරිගණක පාදක ක්‍රමය. දැන් සාමාන්‍යයෙන් Google Drive වලදී මෙතනදී තියෙන වාසි මොනවද වෙන්නේ? අපිට ඇත්තටම software එකක් අමුතුවෙන් install කරන්න යන්න ඕන නැහැ. ඒ වියදම අඩු වෙනවා. හරිද? මේ ඒවයි තාක්ෂණික ගැටලුත් අපිට ගොඩක් වෙලාවට අඩු වෙනවා. හැබැයි අවාසිය වෙන්නේ මොකද්ද? ගොඩක් වෙලාවට අන්තර්ජාල පහසුකම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවානේ. ඒක එක ප්‍රශ්නයක් වෙනවා. අනිත් එක තමයි ඉන්ටර්නෙට් ස්පීඩ් එක ස්ලෝ නම් ඒ සම්බන්ධතා ක්‍රියාකාරීත්වයේ ඔයාලට හරි විදියට වැඩ කරගන්න අපහසුතාවයක් ඇති වෙනවා. ওই ප්‍රශ්නේ තමයි අවාසි විදියට අපිට හඳුන්වා ගන්න පුළුවන් ওই දෙකම. පස්වෙනි කොටස පහත කාර්යයන් සඳහා ගැළපෙන නිවැරදි කෙවෙනිය තෝරන්න. එතකොට මෙතනදී ගැළපෙන පෝට් එක මේ ලේබල් එක ඉස්සරහින් ලිව්වාම හරි. ස්විච් එකක් පරිගණකයකට සම්බන්ධ කිරීම. ස්විච් එකක් පරිගණකයකට සම්බන්ධ කරනවා. මොකක්ද ඕකට දෙන්න තියෙන හොඳම කෙවෙනිය? ස්විච් එකක් කියන්නේ මේක නෙට්වර්ක් පෝට් එකක් සම්බන්ධ වෙලා යන්නේ. එහෙනම් එකට එන්නේ C RJ45 කියන්නේ හරිද? නෙට්වර්ක් පෝට් එක. දෙක ඩිජිටල් රූපවාහිනී යන්ත්‍රයේ උකුළු පරිගණකයට සම්බන්ධ කිරීම. මොකක්ද ඕකට කියන්නේ? ඒ කියන්නේ අපේ දැන්ට තියෙන ටෙලිවිෂන් එක අපිට පුළුවන් අපේ ලැප්ටොප් එකටත් සම්බන්ධ කරලා ලැප්ටොප් එකේ තියෙන වීඩියෝ එකක් ටීවී එක හරහා බලන්න පුළුවන්. ඒක අපිට HDMI කියන පෝට් එක හරහා පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට දෙකට A කියන එක යොදන්න පුළුවන්. 3 මයික්‍රොෆෝනය පරිගණකයට සම්බන්ධ කරන්නේ මොකෙන්ද? ශබ්ද උපාංග කෙවෙනිය. ඒ කියන්නේ 3ට එන්නේ D. 4 අංකිත කැමරාව පරිගණකයට සම්බන්ධ කිරීම. එහෙනම් ඉතුරු වෙන්නේ මොකද? USB පෝට් එකක් කරා තමයි අපි ඒක සම්බන්ධ කරන්නේ. 4 B.
6වෙනි කොටස වදන් සැකසුම් මෘදුකාංගයක භාවිතා කර පහත හැඩසව් කිරීම සිදු කරයි. පිළිතුරු පත්‍රයේ හැඩසව් කිරීමට පෙර අංකය සමග එසේ හැඩසව් කිරීම සඳහා යොදා ගන්නා මෙවලමට අදාළ අක්ෂරය දක්වන්න. මෙවලම් තීරුව පහත දක්වා තිබේ. මේ තියෙන්නේ. හරිද? අක්ෂර ප්‍රමාණ වෙනස් කළ නැහැ කියලා තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන්නේ ෆෝමැට් කරන්න ඉස්සෙල්ලා තිබ්බ විදිය මේ තියෙන ෆෝමැට් කරාට පස්සේ පේන විදිය. ඒවට මේ Word document එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ word processing software එකක් පාවිච්චි කරලා මේ වෙනස්කම් කරද්දි මේ මොන tools ද මේකට යොදාගෙන තියෙන්නේ කියලා අපිට ලියන්න තියෙන්නේ. ඒ කියන්නේ label එක ලිව්වා නම් හරි මේ අංකයට අදාළ. මෙතන ඔයාලට පේනවා අංක 1න් මේ bullets යොදලා තියෙන්නේ. හරිද? එතකොට ඒ සඳහා අපිට tool එකක් තියෙන්නේ මොකද්ද? එකට යොදාගෙන තියෙන්නේ F. දෙක characteristics කියන එක මෙතන ඔක්කොම කැපිටල් ලකුණු බවට පත් කරලා තියෙනවා. ඒකට යොදාගෙන තියෙන්නේ මොකද්ද? E. මේ පේනව නේද? මෙතන E අකුර තමයි යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මෙතනින් අපිට අර මේ case change කරන්න පුළුවන්. ඒ කියන්නේ upper case කියන mode එකට තමයි මේ යොදලා තියෙන්නේ ඔක්කොම ටික. 3 cloud computing කියලා මෙන්න මේ ඡේදයක් දීලා තියෙනවා. මොකද්ද මේ ඡේදයට යොදාගෙන තියෙන්නේ? ඔයාලට පේනවද මේකේ alignment එකේ වෙනසක් කරලායි තියෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන්නේ බලන්න දැන් මෙතන දකුණු පැත්ත බැලුවොත් සම්පූර්ණයෙන්ම ඒක මේ edge එක දිගේ දෙපැත්තටම එල්ල කරලා තියෙනවා. එහෙනම් මෙතන යොදාගෙන තියෙන justify කියන mode එක. ඒ කියන්නේ n කියන අකුර තමයි ඒකට ගැලපෙන්නේ. මේ තියෙන්නේ. ඊට පස්සේ 4 මොකද්ද යොදාගෙන තියෙන්නේ? ඔයාලට පේනවා මේක ඉටලික් කරලා තියෙනවා. හරිද? 4ට එන්නේ I ඉටලික් කරලා තියෙන්නේ. හරිද? 7 වෙනි ප්‍රශ්නය 7 වෙනි කොටස පහත වගන්ති අතුරින් කවරක් සත්‍ය හෝ අසත්‍ය වන්නේ දැයි හඳුනා ගන්න. අපිට එතකොට අංකය ලිව්වා, ඒ කියන්නේ මේ අදාළ අක්ෂරය ලිව්වා. සත්‍ය අසත්‍ය භාවය ලිව්වා නම් ඇති. A විද්‍යුත් ඇපල් තැන්පත් කර තබා ගැනීම හා සේවාලාභී පරිගණක වෙත ලබා දීම සිදු කරනු ලබන්නේ වෙබ් සේවා දායකයා වේ. ඒක හරිද? ඒක වැරදි. හරිද? ඒක ඇත්ත වශයෙන්ම කියනවා මේල් සර්වර් එකෙන් තමයි මේ වැඩේ කරන්නේ. හරි තැපැල් සේවා දායකයෙක්. B IP ලිපින හුවමාරු පාලනය කිරීමට HTTP නියමාවලිය භාවිතා කරයි. හරිද? නෑ. ඒකත් වැරදි. HTTP අතර පාවිච්චි කරන්නේ වෙබ් පිටු හුවමාරු කරන්න. හරිද? IP ලිපින හුවමාරු පාලනය කරන්න ඇත්ත වශයෙන්ම මේ transfer control protocol කියන එක තමයි පාවිච්චි කරන්නේ. TCP කියන එක. C ගොනු බෙදා ගැනීම ෆයිල් ෂෙයාරින් අන්තර්ජාලය මගින් සපයන සේවාවකි. ඒක හරිද? ඔව් ඒක හරි. දැන් ඔයගොල්ලෝ YouTube එක කරා වුණා link එකක් share කරලා යවන්නේ. ඒකත් ඇතර වීඩියෝ ෆයිල් එකක් කොහේ හරි upload කරලා තියෙනවනේ. එතකොට ඒක කොහේ හරි ගොනු බෙදා ගන්න ඕගොල්ලෝ නේ. ඒක හරි. D ඊතක්සලාව මෙන්න මේ www.ඊතක්සලාව.moi.gov.lk හි වසම් නාමය ඊතක්සලාව වේ. ඒක මොකද කියන්නේ? ඊතක්සලාව පමණක් නෙමෙයි. ඇත්තම කියනවා නම් වසම් නාමයට මේ www.ඊතක්සලාව.moi ඒ ඔක්කොම ඒ කොටස් ටික අයිති වෙන්න ඕනේ. ඒ නිසා D වැරදි. හරි. මේක මේ තනි කොටසක් අපිට ගන්න බෑ ඒ ආකාරයෙන්. හරිද? එවැනි කොටස රූප සංස්කරණයට අදාළ කාර්ය පහත වගුවේ පළමු තීරුවේ A සිට D දක්වා ලබා දී ඇත. එහි රූප සංස්කරණ මෘදුකාංගවල ඇති මෙවලම 1 සිට 4 දක්වා අංක වලින් දී ඇත. පිළිතුරු පත්‍රයේ කාර්ය අක්ෂරය හා ඊට ගැලපෙන මෙවලමේ අංකය ලියන්න. ටූල් එකේ අයිකන් එක දීලා තියෙනවා. මොකද්ද කරන්න තියෙන්නේ? A ග්‍රාෆිකයේ අවශ්‍ය කොටස වටයමින් තෝරා ගැනීම. මොකද්ද ඒ කියන්නේ? Create paths to select shapes. එතකොට මෙතනදී අපිට යොදා ගන්න තියෙන third tool එක. හරි. මෙන්න මේ tool එකෙන් තමයි මේ වැඩේ කරන්නේ. අවශ්‍ය කොටස අපිට මේ path එක කරා මෙහෙම line එකක් ඇඳගෙන ගිහලා කපා ගන්න පුළුවන්. ග්‍රාෆිකේ අඳුරු කිරීම හෝ තියුණු කිරීම. හරිද? ඒ කියන්නේ blur කරනවා එහෙම නැත්නම් sharp කරනවා.
graphic එක. මොකද්ද පාවිච්චි කරන්නේ? පළවෙනි එක. sharpen tool එක තමයි මේ තියෙන්නේ. C ග්‍රාෆිකයේ තෝරාගත්ත කොටසක් චලනය කිරීම. එහෙම එකක් අපිට දකින්න ලැබෙනවා දෙවෙනි tool එකේ. D ග්‍රාෆිකයේ එකෙල්ල කිරීම. මොකක්ද ඒකට කරන්න තියෙන්නේ? alignment එක කරන්න තියෙන්නේ හතරවෙනි එකෙන්. හරි. ඒ tools වල icon පිළිබඳව ඔයාලා ටිකක් හොඳ අවබෝධයෙන් ඉන්න. 9 වෙනි කොටස දී ඇති රූප සටහන සලකන්න. එතකොට මෙතනදී ඔයාලට පේනවද මේ මෙතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම අපේ අර මේ මෘදුකාංග වර්ගීකරණය කරන ආකාරය මේ දකින්න ලැබෙන්නේ. මම මේක පැහැදිලි කරන්නම් ඔයාලට. මෙතන තියෙන්නේ දෘඩාංග. හරි? මේ තියෙන්නේ හાર્ඩ්වෙයාර්. ඊට පස්සේ මෙතන B කියලා කොටසක් තියෙනවා. ඊළඟට තියෙනවා මෙහෙයුම් පද්ධතිය. ඔපරේටින් සිස්ටම් කියලා. හරිද? ඊළඟට තියෙනවා මෙතන A අකුරක්. ඊළඟට මෙතන තියෙන්නේ පරිශීලකයා user. හරි? එතකොට දැන් තියෙන්නේ user operating system hardware. දැන් A හා B නම් කරන්න කියලා මුලින්ම කියනවා. ඊට පස්සේ A හා B සඳහා උදාහරණයක් බැගින් ලියන්න කියලා කියනවා. එතකොට මෙතන පරිශීලකයා කෙලින්ම ගනුදෙනු කරන්නේ කාත් එක්කද මෙතනදී. එතකොට එයා මේ ඒ වර්ග මොකක් හරි මෙතන ලියන එක මෙහෙයුම් පද්ධතියත් එක්ක තමයි මේ සම්බන්ධ වෙන්නේ මුලින්ම. හරිද? එහෙම බැලුවොත් මොකද්ද ඔකට ලියන්න තියෙන හොඳම උත්තරය මෙතන A කියන එකට application software වෙන්න ඕනේ. එතකොට මෙතන උපයෝගීතා මෘදුකාංග වෙන්නේ ඒ මොකද? ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියත් එක්ක ඒක මත කෙලින්ම ගනුදෙනු කරන තව එකක් තමයි මොකද්ද? උපයෝගීතා මෘදුකාංග. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඒවා හાર્ඩ්වෙයාර් එකත් කෙලින්ම ගනුදෙනු කරන අවස්ථාවල් තියෙනවා. අපි බැලුවොත් ඒවට උදාහරණ දැන් application software වලදී MS Word කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන disk defragmenter. හරිද? ඒ කියන්නේ hard disk එක එහෙම ඒකේ තියෙන ෆයිල් එහෙම ඊළඟට hard disk එක partition කරන ඒවා ඒ සියලුම කොටස් ඒවා සම්පූර්ණයෙන්ම ගනුදෙනු කරනවා දෘඩාංගයත් එක්ක එතනදී. ඒක නිසා මේ B කියන එකට ඒක අදාළ වෙනවා. හරි? 10 වෙනි කොටස මෙහෙම පැස්කල් කෝඩ් එකක් දීලා තියෙනවා ළමයි 50 දෙනෙක්ගේ ICT ලකුණු array එකකට අරගෙන ඒ ලකුණු වල සාමාන්‍ය ලබා ගැනීම තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඒ ලකුණු වල සාමාන්‍ය ලබා ගැනීමට මේ පැස්කල් කෝඩ් එක පාවිච්චි කරනවා. A B C D මේ සඳහා ගැලපෙන පද ලියන්නලු. දැන් ළමයි 50ක් ලියනකොට සාමාන්‍යයෙන් array එකක මෙහෙම array අපි කොටු වරහණක් ඇතුලේ ඒකේ කොහොමද ආරම්භයයි අවසානයයි ලියන්නේ? සාමාන්‍යයෙන් අපි ඕනෑම array එකක් ආරම්භ කරන්නේ බිඳුවෙන්. හරිද? බිඳුවෙන් ආරම්භ කරනකොට අපි අනිවාර්යයෙන්ම ඊළඟට ඒක ලියන්නේ 32ක් තියලා මොකද්ද? දැන් 50ක්නේ බිඳුව කියන්නේ පළවෙනිම එක. එතකොට 50 කියන්නේ අපි ඇත්තටම මෙතනදී array එකකදී 49 වෙනි ස්ථානය. ඒ කියන්නේ බිඳුව කියන්නේ පළවෙනි ස්ථානය තමයි 50 වෙනි ස්ථානයට අපි කියන මේ ඉන්ඩෙක්ස් එක කියලා අපි ආව හඳුනනවා 49 කියලා. එහෙනම් බිඳුවයි 32ක් 49 තමයි හරියටම ලියන විදිය. බිඳුවයි 32ක් 49 32 අනිවාර්යයි. හරිද? B මෙතන තියෙනවා මොකද්ද for loop එක ආරම්භ කරනවා ඒ ලකුණු ලබා ගැනීම ඊට පස්සේ ඒක ආරම්භයත් අවසානයත් එතනමයි තියෙන්නේ B හා C වලින් පිළිවෙලින් දැන් B බිඳුව වෙනවා එතකොට C 49 වෙනවා ඒ කියන්නේ 50 වතාවක් මේ loop එක run වෙනවා එතකොට D කියන තැනට මොකද්ද මේ තියෙන්නේ අප විසින් enter කරන ලද ඒ ලකුණ තමයි ගන්නෙ හැබැයි ICT කියන array එකේ ICT කියන මේ අරාවේ හරිද ඒ අදාළ කරන ස්ථානය සොයාගන්නේ මොන variable එකකින්ද මෙතනදී I කියන variable එකක් මෙතන පාවිච්චි කරලා තියෙනවා මේ පේන්නේ integer variable එකක් තියෙනවා I කියලා ඒ loop එකේ counter එක ගණනය කරන්න. ඒ කියන්නේ දැන් අරාවේ මොන ස්ථානයේද මේ අපි enter කරන ලකුණ තැන්පත් කරන්න ඕනේ කියලා හඳුනා ගන්න. ඒකට එහෙනම් D කියන ස්ථානෙට අපි දාන්නේ I කියන අකුර.
ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නය වෙත එනවා. දැන් මෙතනින් එහාට ඔයාලට කැමති එකක් තෝරලා ලියන්න පුළුවන්. මේ ඕනෑම ප්‍රශ්නයක් ලකුණු 10ක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් ඔයාලට තියෙන්නේ. මේක කියනවා පහත වගුවේ A තීරුවෙන් හා B තීරුවෙන් දැක්වෙන්නේ අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල් සම්බන්ධ වදන් හෝ වාක්‍ය කීපයකි. නමුත් ඒවා ගැළපෙන ආකාරයට සඳහන් කර නැත. ඒ තීරුවේ සඳහන් වදන හෝ වාක්‍යයට ගැළපෙන වදන හෝ වාක්‍ය B තීරුවෙන් තෝරා ලියන්න. මොකද්ද ඕකට කරන්න තියෙන්නේ? IP ලිපිනය පළවෙනි එක තියෙන්නේ. ඕකට ගැළපෙන්නේ මොකද්ද? මෙතන උත්තර වලින් තියෙනවා dotted decimal notation කියලා. එහෙනම් එකට එන්නේ F. දෙක වසම් නාම සේවාදායකයා. මොකද්ද ඕකට කරන්නේ? එයාගෙන් කරන කාර්යයක් හැටියට මෙතන වසම් නාම IP ලිපින බවට හැරවීම කියලා තියෙනවා. එහෙනම් 2 C. 3 අන්තර්ජාලයේ සේවාවකි. මොකද්ද ඒකට එන්නේ? වලාකුළු පරිගණක ඒකට අදාළ වෙනවා. 4 වසම් නාමය. මොකක්ද ඒකට එන්නේ? මෙතනදී google.com කියන එක තමයි අදාළ වෙන්නේ. 5 සමාජ ජාල. ඒකට එන්නේ මොකද්ද? Facebook තමයි තියෙන උදාහරණයක් වෙන්නේ. 6 www ඒක නිර්මාතෘවරයාගේ නම තියෙනවා ටිම් බර්නර්ස් ලී. 6E. හරිද? දෙවෙනි කොටසය මේ A හා B වලට පිළිවෙලින් හඳුන්වන ලබන කෙටි යෙදුම් මොනවද කියලා අහන්නේ. මොකක්ද ඒකට තියෙන්නේ? A හා B වලට යෙදෙන කෙටි යෙදුම් ඇවිල්ලා ඔයාලට පේනවා පරිගණකයෙන් යමක් ලබා ගැනීම තමයි මේ පැත්තෙන් කියන්නේ. මේ පැත්ත අප විසින් පරිගණකයේ වෙත තවත් ඒ කියන්නේ සෝරි මේ ක්ලයන්ට් විසින් සර්වර් එකට යවා ලබා දීමක් තමයි මෙතන පෙන්වන්නේ. එහෙනම් යමක් ලබා ගැනීම ඩවුන්ලෝඩ් කිරීම එහෙම නැත්නම් බාගත කිරීම. අනිත් පැත්ත B කොටස අපි හඳුන්වන්නේ උඩුගත කිරීම, අප්ලෝඩ් කිරීම කියලා. තේරුණාද? උඩුගත කිරීම. කේ 3 තොරතුරු සංනිවේදන තාක්ෂණය විෂයේ ඇති ප්‍රයෝජනවත් භාවය සමාජ යහපතට වඩා අයහපතට භාවිතා කිරීමට ඇතැම් මිනිසුන් පුරුදු වී සිටී. ඒ සයිබර් අපරාධයක් යනු කුමක්ද? උදාහරණයක් සහිතව පහදන්න. කෙටියෙන්ම බැලුවොත් සයිබර් අපරාධයක් කියලා කියන්නේ සමාජ ජාල භාවිතා කරමින් යම්කිසි අපයෝජනයක් හෝ සූරා කෑමක් කරනවා. හරි? දැන් ඡායාරූප අන්තර්ජාලය හරහා හැක් කිරීම ඒකට උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. හරි? හැක් කිරීම. ඡායාරූප විතරක් නෙවෙයි ඉතින් තවත් වටිනා තොරතුරුත් අපිට ඔයාලට දාන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලට සුදුසු ආකාරයෙන් පිළිතුරු ලියන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊළඟට B ඔබ එවැනි ගැටලුවකට මුහුණ දුන්නොත් ආරක්ෂාවක් සලසා ගැනීමට ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ආයතනය කුමක්ද? මෙහෙම දාන්න අපිට කියන්න පුළුවන් Institute for Information Security of Sri Lanka. දැන් නම් ඒක CERT කියලා කෙටියෙන් හඳුන්වනවා CERT කියලා. හරිද? අපිට එහෙම හඳුන්වන්නත් පුළුවන්. C අංකිත බෙදුමට හේතු වෙන කරුණු දෙකක්. අංකිත බෙදුම ඩිජිටල් ඩිවයිඩ් කියලා කියන්නේ මොකද්ද? තාක්ෂණික දැනුම ඇති නැති පරතරය තමයි අපි ඒක හඳුන්වන්නේ. ඇති අය සහ නැති අය. එතකොට ඒ යටතේ බැලුවොත් අධ්‍යාපන මට්ටම හරිද? ඒකත් විශේෂයෙන්ම මේ ඩිජිටල් අධ්‍යාපනයේ අහිමි වීමට ඒක හේතුවක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි එහෙම තිබුණා තාක්ෂණික හැකියාවක් නැති අයත් ඉන්නවා. හරිද? අධ්‍යාපන මට්ටමින් ඉහළ වුණත් ඒ තාක්ෂණිකව ඒවා මෙවලම් භාවිතා කිරීමේ නොහැකියාවත් උතන බලපානවා. ඒ උදාහරණ දෙකක්. තුන්වෙනි ප්‍රශ්නය පහත ඒ තීරුවේ වෙබ් අඩවි නිර්මාණය හා සම්බන්ධ පද 5ක් දක්වා ඇත. B තීරුවෙන් එම පද විස්තර කර දක්වා ඇත. නමුත් එය පිළිවෙලින් දක්වා නොමැත. ඒ තීරුවේ පදයට ගැලපෙන විස්තරය නිවැරදිව ලියා දක්වන්න.
එතකොට ඒ තීරුවට අදාළ B තීරුවේ අකුර ලිවීම ප්‍රමාණවත් වේ කියලා තියෙනවා. මෙතන කියනවා blue griffon කියලා එකක් තියෙනවා. මොකද්ද මේ වෙබ් අඩවිය නිර්මාණයට සම්බන්ධ දෙයක් ගැන උතනදී තියෙන්නේ. හරි? දැන් සාමාන්‍යයෙන් මෙතනදී ඕගොල්ලෝ ටිකක් අහපු නැති දෙයක් ගැන තමයි මේ තියෙන්නේ. නමුත් අලුත් දෙයක් ඉගෙන ගන්න මේ පළාත් ප්‍රශ්න පත්‍ර හරහා මොකද්ද? blue griffon කියලා කියන්නේ ළමයි සාමාන්‍යයෙන් විවෘත කේත. එහෙම නැත්නම් free open source web development software එකක්. හරිද? blue griffon කියන්නේ එවැනි එකක්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝගේ ඔය තියෙන coffee cup composer වගේ blue griffon කියන්නේ එවැනි මෘදුකාංගයක්. හරි? වෙබ් අඩවි සංස්කාරක මෘදුකාංගයක්. ස්ථිතික වෙබ් අඩවි. එහෙම නැත්නම් static websites කියලා තියෙන අංක දෙකෙන් ඒ ඇවිල්ලා වෙබ් අඩවියක තියෙන content එක සන්ධාරය ස්ථාවර ලෙස යම් කාලයක් පවතිනවා කියන එකයි ඒකේ අදහස් වෙන්නේ. වෙබ් අඩවියක තියෙන සන්ධාරය හරි ඒ content එක ස්ථාවරව යම් කිසි කාලයක් පවතිනවා කියලා කියනවා. ඒකයි ඒ කියන්නේ. හරි? එතකොට එකට එන්නේ R දෙකට එන්නේ T 3 FileZilla කියන්නේ මොකද්ද? FileZilla කියලා කියන්නේ වෙබ් අඩවියක් උඩුගත කිරීමට පාවිච්චි කරන මෘදුකාංගයක්. හරිද? වෙබ් අප්ලෝඩින් software එකක් විදිහට අපි ආව හඳුනනවා. 3ට එන්නේ S. 4 Visual Studio කියන්නේ මොකද්ද? ඒක මිලදී ගන්න ඕන වෙබ් සංස්කාරක මෘදුකාංගයක්. හරිද? දැන් blue griffon කියලා කියන්නේ open source එක download කරන්න ඕනේ. ඒකට ගෙවීමක් කරන්න ඕනේ නැහැ. Visual Studio කියන්නේ මුදලක් ගෙවලා ගන්න ඕන එකක්. අන්තිමට තියෙනවා ගතික වෙබ් අඩවි. එහෙනම් ඒ මොකද්ද? වෙබ් අඩවියක තියෙන සන්ධාරය නිරන්තරයෙන් වෙනස් වෙනවා කියන එක. හරිද? ඒ කියන්නේ උදාහරණයක් ඇරෙට ගත්තොත් දැන් කොවිඩ් ආසාදිතයන් පිළිබඳව දැක්වෙන යම්කිසි වෙබ් අඩවියක් තියෙනවා නම් ඒක නිරන්තරයෙන් අප්ඩේට් වෙනවානේ. එතකොට ඒ වගේ එකක් ගතික වෙබ් අඩවියක් ඇරෙට අපි හඳුන්වනවා. හරි? එවැනි කොටස අපිට දීලා තියෙන HTML කේතයක්. මේ HTML කේතයේ මෙන්න මේ ආකාරයේ මේ දකුණු පැත්තෙන් තියෙන සම්පූර්ණ වෙබ් පිටුව. එතකොට මේ අදාළ කරන මේ 1 සිට 10 දක්වා තියෙන ඒ ලේබල් වලට සුදුසු ටැග් එක මොකක්ද කියලායි අපි ලියන්න ඕනේ. මෙතනදී HTML කියලා පටන් අරන් තියෙනවා. ඊට පස්සේ body කියලා තියෙන්නේ. ඊළඟට අපි බලන්න ඕනේ මෙතන මොකද්ද තියෙන්නේ කියලා. ඔයාලට පේනවා 1 සහ 2ම මේ සම්බන්ධ වෙලා මෙතන Dream World Amusement Park කියලා කියනවා. හරිද? පොඩ්ඩක් අපි බලන්න ඕනේ මෙතනදී එක කියන ටැග් එක අවසන් වෙලා තියෙන්නේ කොතනින්ද? මෙන්න මෙතනින්. හරිද? එක කියන ටැග් එක අවසන් වෙලා තියෙන්නේ මෙන්න මෙතනින්. ඒ කියන්නේ ඔයාලට පේනවා ඊට උඩින් තියෙන මේ Dream World Amusement Park කියන මේ හෙඩිමයි ඊළඟට මෙන්න මේ පින්තූරේ. මේ දෙකම ඔයාලට පේන විදිහට මොකක් වෙලා තියෙනවද? පිටුවේ මැදට වෙලා තියෙන්නේ. එහෙනම් එක කියන ටැග් එකට දාලා තියෙන්නේ center කියන එක. center කියන ටැග් එක තමයි අංක 1ට එන්නේ. හරිද? 2 එන්නේ මොකද්ද? දැන් මේක හෙඩිමක් බවට පෙන්වන්න එපයි. ඒ හේතුව නිසා ටිකක් අකුරු විශාල කරලා පෙන්නලා තියෙනවා. හරිද? දැන් මේ ප්‍රශ්නේදී ඇත්ත වශයෙන්ම අපිට මුකුත් දීලා නැහැ මේ ලයිස්තුවක් දීලා නැහැ. ඒක නිසා ඔයාලට ඒක අනුමාන කරලා ලියන්න පුළුවන්. හැබැයි මෙතන ටිකක් සැලකිලිමත් වෙන්න මෙන්න මේ මෙතන තියෙනවා opening hours කියලා තියෙනවා. මෙතනත් මේ බලන්න ටැග් එකක් ලියන්න තියෙනවා. එහෙන් බලද්දී ඒකයි මේකයි අතර sizes වල ස්වභාවය අඳුනා ගන්න. එතකොට මේක ටිකක් විශාල නිසා අපි H1 කියලා වැඩිම විශාලත්වයෙන් තියෙන heading එක දාමු. හරිද? H1. ඊළඟට 3 මෙතන තියෙන IMG කියලා මේකට යොදා ගන්න ඕනේ. මොකද්ද මෙතන IMG කියන ටැග් එක පටන් ගත්ත ගමන් ඒකේ උපලක්ෂණයක් මුලින්ම ඉල්ලනවා. මොකද්ද? SRC source එක. ඒ කියන්නේ මේ පින්තූරය මේ අදාළ පරිගණකයේ තියෙන පාත් එක කොහෙද? 4 පින්තූරයට පස්සේ මෙතන ඒ center tag එක ඉවර වෙලා මෙතන තියෙනවා තනි horizontal line එකක්. එහෙනම් 4ට එන්නේ මොකද්ද? HR.
ඊට පස්සේ මෙතන p කියන ටැග් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන පැරග්‍රාෆ් ටැග් එක. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මොකද්ද මෙතන තියෙන්නේ? ඔන්න bumping cars, swinging viking boats ඒවා තියෙනවා. මේ මොනවද? ලයිස්තුවක් තියෙනවා නේද? එහෙනම් මේ ලයිස්තුව මොන ආකාරයේ ලයිස්තුවද? ඔයාලට පේනවා තිත් සහිතව තියෙන බුලට්ස් තියෙන්නේ. ඒ කියන්නේ මේක ක්‍රමාංකිත නොවන අංකිත නොවන ලයිස්තුවක්. හරි? අංකිත නොවන ලයිස්තුවක්. එහෙනම් unordered list කියලා තමයි අපි මේක හඳුන්වන්නේ. එහෙනම් පහට එන්නේ UL unordered list. එහෙනම් මේ සෑම item එකක් එක්කම list item කියන එක යොදලා තියෙනවා. මේ අංක 6 කියන tag එක හැමතැනම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා LI කියන එක තමයි එන්නේ. හරිද? ඊට පස්සේ 7 මෙතන opening hours කියලා තියෙනවා. මම කිව්වා මෙන්න මේකත් එක්ක සසඳලා බලද්දි මෙයාව ටිකක් size එක අඩුයිනේ. ඒ නිසා මේක හෙඩිමක් වගේ පේන bold වෙලා තියෙන නිසා ඒ කියන්නේ bold කියන tag එක පාවිච්චි වෙලා නැහැ මෙතනදී. ඒක අපිට පේනවා. ඒ නිසා තනි tag එකකින් bold කරලා පෙන්වන්න පුළුවන් නම් ඒක ඇවිල්ලා එහෙනම් මොකද්ද? දැන් සාමාන්‍යයෙන් අනිත් අකුරු වලට සාපේක්ෂව මෙයා විශාලත්වයෙන් ඇවිල්ලා තියෙන නිසා අපිට H1 හෝ H2 ඒ දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි H1 එකත් එක්ක සංසන්දනය කරද්දී මෙයා කුඩා නිසා මෙයා H2 වෙන්න ඕනේ. හරිද? මෙයා H2 වෙන්න ඕනේ. මෙතන table එක දීලා තියෙනවා. ඊට පස්සේ table tag එක පටන් ගන්න තියෙනවා. මෙතන තියෙන පළවෙනියටම සමානයි 2 කියලා. මොකක්ද? මෙතන ඔයාලට පේනවා සම්පූර්ණ table tag එකට තමයි මේක attribute එක එන්නේ. මෙතන border එකක් අපිට දකින්න ලැබෙනවා. ඒ border එකේ අගය තමයි මේ දීලා තියෙන නිසා 8ට එන්නේ table එකේ border කියන attribute එක. ඊළඟට 9ට එන්නේ මොකද්ද? table header එකක් මෙතන තියෙනවා නේද? මේ table header එකේදී අංක 9ට එන්නේ මොකක්ද? ඔයාලට පේනවා the park opens daily කියලා තියෙනවා. මෙතන table header එක ඔයාලට පේනවා මෙතන මේ column දෙකක් පුරාවටම විහිදිලා ගිහිල්ලා තියෙන මේ cell එක. එහෙනම් අපි ඒක හඳුන්වනවා call span කියලා. පැහැදිලිද? call span. ඊළඟට අවසානයේදී මෙතන තියෙනවා for more information visit dream world කියලා තියෙනවා. මෙතන ඔයාලට පේන dream world කියන එක underline වෙලා තියෙන. ඒ කියන්නේ මෙතන මේ underline කරලා තියෙන dream world කියන වචනයට link එකක් දීලා තියෙනවා. එහෙනම් මොකද්ද මෙතන? A කියන එක මෙතන 10 එන්නේ anchor tag එකේ ඊළඟ උපලක්ෂණය මොකද්ද? 10ට එන්නේ href කියලා. 10 කියන tag එකට එන්නේ href. තේරුණා නේද? හරි. ඔන්න ඔය විදිහට තමයි අපි සැලකිල්ලෙන් අපි HTML කෝඩින් එක ඉස්තැම් පුරවන්නේ. හතරවෙනි ප්‍රශ්නය බැලුවොත් අපිට පැතුරුම්පත් මෘදුකාංග ඇසුරෙන් මේක දීලා තියෙන්නේ. හරිද? පැතුරුම්පත් මෘදුකාංග ඇසුරින් අපි හොයලා බැලුවොත් මෙතනදී මොකක්ද ඔකට කරන්න තියෙන හොඳම දේ? පහත දක්වා ඇති වැඩපත මගින් යුනිටෙක් ආයතනයේ සේවය කරන පුද්ගලයන්ගේ වැටුප් පිළිබඳ විස්තර දැක්වේ. මේ එක් එක් පුද්ගලයාට මූලික වැටුපක් ගෙවන අතර එවුන් විසින් එක් මාසයක් තුළ අලෙවි කරන ලද එක භාණ්ඩයක් සඳහා ගෙවන ලද කොමිස් මුදල C11 කෝෂයේ සඳහන්ව ඇත. C11 කෝෂය කියන්නේ මෙන්න මෙතන. අදාළ වැඩපතේ දී ඇති විස්තර අධ්‍යයනය කර පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න පිළිතුරු ලබා දීමේදී කෝෂ ලිපින පමණක් භාවිතා කළ යුතුය කියලා තියෙනවා. හරිද? ඒ කියන්නේ සේවය කරන වැඩුප් සහ ඒගොල්ලෝ මේ වැටුප් හදරන්නේ කොහොමද? බේසික් වැටුපට ඒ කියන්නේ විකුණු භාණ්ඩ ප්‍රමාණයත් එක්ක කොමිස් මුදලක් ගන්නවා. කොමිස් මුදලක් ලබා දෙන්න. එතකොට ඒකත් එක්ක තමයි ග්‍රොස් සැලරි එක නැත්නම් දල වැටුප ගණනය කරලා දෙන්නේ. එතකොට අශාන්ට ලැබෙන කොමිස් මුදල ගණනය කිරීමට D2 කෝෂයේ සඳහන් විය යුතු සූත්‍රය සඳහන් කරන්න. ඊළඟට වරහන් ඇතුළේ දීලා තියෙනවා මේ සූත්‍රය D3 සිට D9 දක්වා පිටපත් කරමින් අනිත් පුද්ගලයන්ටත් කොමිස් මුදල ගණනය කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙහෙම සූත්‍රය පිටපත් කරනවා ෆිල් හැන්ඩල් එක පාවිච්චි කරලා. එතකොට අශාන්ගේ කොමිස් මුදල හොයද්දී අපි කොහොමද ඒක ගණනය කරන්නේ? අපිට පුළුවන් දැන් එක භාණ්ඩයකට කොමිස් මුදලක් මෙතන තියෙනවනේ නේද? රුපියල් 100ක් තියෙනවා මෙතන. හරි? එක භාණ්ඩයක් සඳහා ගෙවන කොමිස් මුදල ඇත්ත වශයෙන්ම මෙතන C11 නෙමෙයි මෙතන C14 විය යුතුයි නේද? ඇත්තටම මේක C14 විය යුතුයි. හරි? මෙතන ප්‍රශ්නේ පොඩි මිස්ටේක් එකක් තියෙන්නේ. මේක C14 වෙන්න ඕනේ. හරි? එතකොට මේ විකුණපු භාණ්ඩ ප්‍රමාණය කොහොමද හොයාගන්නේ අපි? ඒ කොමිස් මුදල C2 එයා ආශාන් විකුණපු භාණ්ඩ ප්‍රමාණය පෙන්නනවා C2 කියන කෝෂයේ 20ක් කියලා තියෙනවා නේද? ඒ 20 100ෙන් වැඩි කරාම එන උත්තරේ තමයි මෙතන ගන්න. ඒක ෆෝමියුලා එකක් විදිහට අපි ලියන්නේ කොහොමද? මේ කෝෂ ලිපින පමණක් භාවිතා කරලා. ඉස්සෙල්ලාම ලියන්න ඕනේ සමානයි
C2 ගුණ කිරීම දැන් මෙතන C14 කියන එක තනියම ලිව්වොත් නිකම්ම ලිව්වොත් අපි අනිත් කෝෂ වලට මේක පිටපත් කළොත් මොකද වෙන්නේ? දැන් 20 මේක වැඩි කරා ඊළඟට 15 කියන එක ගුණ වෙන්න මෙන්න මේ කොටුවෙන් ඊට පහලින් තියෙන කොටුවෙන් එහෙම තිබුණා. එහෙ කියන්නේ මෙතන දැන් කොලම් එකක් දිගේ පහළට යනවා. හැබැයි මෙන්න මේ අගයේ වෙනස් වෙන්න තියන්න බෑ. කොලම් එකක් දිගේ පහළට යනකොට කෝෂ ලිපිනේ රෝ නම්බර් එක වෙනස් වෙන්න දෙන්න එපා. නේද? එහෙමනම් රෝ නම්බර් එක ලොක් කරන්න ඕනේ මේකේ. ඒ කියන්නේ 14ට ඉස්සරහින් අපි ඩොලර් සයින් එක දාන්න ඕනේ. ඒකයි එහෙම වෙන්නේ. හරිද? C2 ගුණ කිරීම C$14 වෙන්න ඕනේ. ඒක තමයි හරිම උත්තරේ. ඊළඟට මෙතන තියෙන අශාන්ට ලැබෙන දල වැටුප ගණනය කිරීමට E2 කෝෂයේ සඳහන් විය යුතු සූත්‍රය සඳහන් කරන්න. අපිට දීලා තියෙන දල වැටුප සමානයි මූලික වැටුපට කොමිස් මුදල එකතු කරාමින් උත්තරේ කියලා. දැන් මූලික වැටුප මෙතන තියෙනවා. හරිද? B2 කෝෂයේ තියෙන අශාන්ගේ හරි. මෙතන තියෙනවා කොමිස් මුදල කියලා. D2 එකේ එනවා. හැබැයි මේකේ සඳහන් වෙන්නේ නැහැ. අර අනිත් ඒවාට පිටපත් වෙනවා කියන එක. හැබැයි ඉතින් අපි ඔයාලට ඒක නිසා මේ ප්‍රශ්නේදී ඒ අර ඇබ්සලූට් සෙල් රෙෆරන්ස් එක නිරපේක්ෂ කෝෂ යොමුව නොදා කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. මේක මෙහෙම ෆිල්ලැන්ඩ් එක පාවිච්චි කරලා ඔයාලට පහළට ඇදලා ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් නිකන් මේ අර දැන් මේ ප්‍රශ්නේ දීලා නැති නිසා අපි ඒක මේ ඩොලර් සයින් එක මෙතනදී නොලිව්වත් කමන්නේ. මොකද අශාන්ගේ මේ දල වැටුප ගැන විතරයි මෙතන අහන්නේ. ඒ නිසා අපිට මෙතන තියෙන්නේ B2 ඒ කියන්නේ සමානයි B2 එකතු කරනවා D2 ඒත් කමක් නැහැ. එහෙම නැත්නම් සම් ෆන්ක්ෂන් එක යොදාගෙන ඔයාලට කරන්න පුළුවන්. හැබැයි මෙතනදී B2 32ක් ලියන්න බෑ. ඇයි ඒ? එහෙම වුණොත් මේ 20ත් එකතු කරලා ගන්නවා. ඒක වැරදි. එකිනෙකට වෙනස් තැනින් තැන තියෙන කෝෂවල අගයන් එකතු කරන්න අපිට යොදා ගන්න පුළුවන්. කොමාව දදා වෙන් කරගෙන ලියන්න පුළුවන්. B2, D2 කියලා මෙහෙම ලියන්න පුළුවන්. ওই දෙකම හරි. හරි. ඉතින් ඔයාලා ඩොලර් සයින් එක යොදලා ලිව්වත් ප්‍රශ්නයක් නෑ. හරි. මොකද කොලම් එකක් දිගේ පහළට එන නිසා. නමුත් මෙතනදී ඒක එහෙම වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම. හරි. වෙනි කොටසේ අපෙන් අහනවා මේ ඉහත C10 C11 C12 මේ කෝෂවලට සුදුසු සූත්‍ර නිවැරදි ශ්‍රිත භාවිතා කර දක්වන්න කියලා කියනවා. මෙන්න මේ තියෙන ඒකම තව ටිකක් හොඳට පැහැදිලිව දැන් තියෙනවා. විකුණපු උපරිම භාණ්ඩ ප්‍රමාණය A. A කියන එකට මොකද්ද අපි ලියන්න තියෙන උත්තරේ? විකුණපු උපරිම භාණ්ඩ ප්‍රමාණය කොහෙද තියෙන්නේ? මෙන්න මේ පරාසයෙන් උපරිම ප්‍රමාණය හොයන්න ඕනේ. අවම භාණ්ඩ ප්‍රමාණයත් එතනින්ම හොයන්න ඕනේ. භාණ්ඩ විකුණපු පුද්ගලයන් සංඛ්‍යාවත් මෙතනින් හොයාගන්න ඕනේ. එහෙනම් මොකද කරන්න පුළුවන්? ඒ සඳහා අපිට ලියන්න පුළුවන් උපරිම භාණ්ඩ ප්‍රමාණය max කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා සමානයි max වරහන් ඇතුලේ C2 C9. අවම භාණ්ඩ ප්‍රමාණය මොකද්ද? B වලට එන්නේ සමානයි min වරහන් ඇතුලේ C2යි 32ක් C9. ඊට පස්සේ C සමානයි count නේද? C2යි C9. එතකොට ඔහොම එකතු කරලා ගත්තාම අපේ ওই ප්‍රශ්නේ ගන්න පුළුවන්. එතකොට count කියන්නේ මේකේ විකුණපු පුද්ගලයන් සංඛ්‍යාව තියෙනවනේ. ඒ නිසා විකුණුවේ පුද්ගලයන් සංඛ්‍යාව මෙතන අපිට මේ numerical value වලින් තියෙන නිසා ඒක ගණනය කරලා ගන්න පුළුවන්. හතරවෙනි කොටස E13 කෝෂයේ සඳහන් විය යුතු සූත්‍රය ශ්‍රිත භාවිතා කරලා එහෙම නැත්නම් අනිත් එකට ආය අහනවා නොකර ගන්න ඕන විදිය. භාවිතා කරන්න ඕන විදියයි භාවිතා නොකරලා ගන්න ඕන විදියයි. ශ්‍රිත නැතුවයි ශ්‍රිත ඇතුවයි. මොකද්ද තියෙන්නේ? E13 කෝෂයේ මොකද්ද? මුළු වැටුප් මුදල කියන එක. එයාව කොහොමද අපි ගන්න? මෙන්න මෙතන අපි දැන් ගණනය කරලා එන නේද? මෙන්න මෙතන එන උත්තර ටික තමයි ගන්නෙ. ශ්‍රිතයක් භාවිතා කරනවා නම් මොකද්ද ගන්නෙ? සම් ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා E2 සිට E9 දක්වා ලියන්න පුළුවන් මෙහෙම. සමානයි සම් වරහන් ඇතුලේ E2 32ක් E9. ගැටලුවක් නැහැනේ. E මොකද්ද? ශ්‍රිත භාවිතා නොකරලියොත් මේ එකින් එකට එකතු කිරීමේ ලකුණු දාලා ලියන්න වෙනවා. මොකද්ද? E සමානයි නේද? සමානයි E2 ධන E3 ධන E4 ධන E5 ධන E6 ධන E7 ධන E8 9 ධන E9. ඔහොම ලියන්න වෙනවා.
ශ්‍රිතයක් භාවිතා නොකර ලියනවා නම් හරි දෙවිදියටම උත්තරේ අහලා තියෙනවා එතනදී. ඊට පස්සේ පස්වෙනි කොටසේ අහනවා C15 කෝෂයේ සඳහන් විය යුතු C15 නම් කෝෂයේ සඳහන් විය යුතු එම මාසය තුල විකුණු සාමාන්‍ය භාණ්ඩ ප්‍රමාණය සෙවීම සඳහා සූත්‍රය අදාළ ශ්‍රිතය භාවිතා කර සඳහන් කරන්න. එම මාසය තුල විකුණු සාමාන්‍ය භාණ්ඩ ප්‍රමාණය සෙවීම සඳහා සූත්‍රය අදාළ ශ්‍රිතය භාවිතා කරලා සඳහන් කරන්න කියලා කියනවා. මොකක්ද ඔකට කරන්න තියෙන හොඳම දේ? අදාළ ශ්‍රිතය භාවිතා කරලා අපි බලන්නේ මොකද්ද? සාමාන්‍ය හොයනවා කියලා කියන්නේ ඇවරේජ් ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න තියෙන්නේ. හරි? එතකොට සාමාන්‍ය භාණ්ඩ ප්‍රමාණය බලන මේ පරාසයෙන්ම සමානයි ඇවරේජ් බලන්න ඇතුලේ C2 32ක් C9. ඔක තමයි එන්නේ. හරිද? සමානයි ඇවරේජ් C2 32ක් C9. ඊළඟට අපෙන් අහනවා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? විකිණීම කළ පුද්ගලයාගේ නම සමග විකුණු භාණ්ඩ ප්‍රමාණය සංසන්දනාත්මකව දැක්වීම සඳහා සුදුසු ප්‍රස්ථාර ආකාරයක් නම් කරන්න කියනවා. හරිද? විකිණීම කළ පුද්ගලයාගේ නම සමග විකුණු භාණ්ඩ ප්‍රමාණය සංසන්දනාත්මකව දැක්වීම සඳහා සුදුසු ප්‍රස්ථාර ආකාරයක් නම් කරන්න කියලා කියනවා. මොකද්ද ඔකට හොඳම දේ? නමත් එක්ක භාණ්ඩ ප්‍රමාණය විකුණපු භාණ්ඩ ප්‍රමාණය සංසන්දනාත්මකව දක්වන්න නම් අපිට එක්ක කොලම් chart එක ගන්න පුළුවන්, එහෙම නැත්නම් බාර් chart එක ගන්න පුළුවන්. බාර් chart එහෙම නැත්නම් දඩු ප්‍රස්ථාර මේ තිරස් වැඳෙන්නේ. ඒ කියන්නේ horizontally, කොලම් chart ඇඳෙන්නේ සිරස්ව. හරි? ඔය දෙවිදියටම ගන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නය ඒක අපිට දීලා තියෙන්නේ දත්තපාදක සමුදාය එහෙම නැත්නම් දත්ත සමුදාය පද්ධතිය නැත්නම් ඩේටාබේස් පාඩමෙන් අපිට දීලා තියෙන්නේ. මෙතන තියෙනවා කිං බේකර්ස් යනු කෙටි කෑම සඳහා ප්‍රසිද්ධ ව්‍යාපාරයකි. එහි ශාඛා කීපයක් පවතින අතර දිනපතා එම ශාඛාවල කෙටි කෑම අලවිය සේල්ස් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ඔවුන් විසින් දත්ත සමුදාය පවත්වාගෙන යනු ලැබේ. අයිටම්, බ්‍රාන්ච්, හා සේල්ස් යනු එහි පවතින වගු කිහිපයකි. එතකොට පළවෙනි ප්‍රශ්නය අපෙන් අහනවා මෙන්න මෙහෙම. හරිද? පළවෙනි ප්‍රශ්නය අපෙන් අහනවා මෙතනදී ආතමික යතුරු දෙකක් ඒවාට අදාළ වගු නාම සමග ලියා දක්වන්න. ප්‍රාථමික යතුරු දෙකක් ඒවාට අදාළ වගු නාම සමග ලියා දක්වන්න කියලා කියනවා. මොකද්ද ඔකට දෙන්න තියෙන හොඳම උත්තරේ? එතකොට ප්‍රාථමික යතුරක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම දත්ත වගුවක රෙකෝඩ් එකක්. හරි? මේ ඕනම රෙකෝඩ් එකක් අනන්‍යව හඳුනා ගන්න පුළුවන් ශේත්‍රයක් තමයි මොකද්ද ප්‍රයිමරි කී කියලා කියන්නේ. ඒකේ විශේෂත්වයක් තියෙන්න ඕනේ. විශේෂතා දෙකක් තියෙන එකක් තමයි ඒකේ තියෙන අගයන් කිසිම හේතුවක් මත ඩුප්ලිකේට් වෙන්න බෑ. එකම අගය දෙපාරක් එන්න බෑ. අනිත් කාරණා මොකද්ද? ඒ අගයක් කිසිම හේතුවක් මත හිස්ව තියෙන්න බෑ දත්ත වගුවක. එහෙම බැලුවාම මේ අයිටම් කියන වගුවට මොකද්ද හොඳම දේ? අත්‍යවශ්‍යම මෙතන සේල්ස් කියන වගුව අපිට නිකන් බැලු බැලමටම පේනවා මේ පැත්තෙන් අරන් තියෙනවා වගේ. ඒ නිසා අයිටම් වගුවයි බ්‍රාන්ච් වගුවයි තමයි මෙතන වඩාත්ම සුදුසු අපිට ප්‍රයිමරි කීස් බලා ගන්න පුළුවන්. අයිටම් වගුවට අයිටම් කෝඩ් එකත් බ්‍රාන්ච් වගුවට බ්‍රාන්ච් ID කියන එකත් අපිට ගන්න පුළුවන්. අයිටම් වගුවට අයිටම් කෝඩ් එකත් බ්‍රාන්ච් වගුවට බ්‍රාන්ච් ටේබල් එකක්. හරිද? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නයෙන් අහනවා ආගන්තුක යතුරු දෙකක් ඒවාට අදාළ වගු නාම සමග ලියා දක්වන්න. ආගන්තුක යතුරක් කියලා කියන්නේ යම්කිසි වගුවක් තියෙනවා. ඒ වගුවේ තියෙන ශේත්‍රයක් අපි මේ ගන්නවා.
ඒක ලබා ගන්නේ වෙනත් වගුවක් ආශ්‍රයෙන්. හරිද? ඒ කියන්නේ වගුව අතර සම්බන්ධතාවය හදාගන්න අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් වෙන ශේෂ්ත්‍රයක් අපි මේ තවත් වගුවකට යොදා ගන්නවා ඒ වගුවට අදාළ විදිහට. දැන් මෙතන සේල්ස් වගුවේ අපිට එහෙම උදාහරණ දකින්න ලැබෙනවා. මේ බලන්න සේල්ස් වගුවේ item code එක මෙන්න මෙතනින් foreign key එකක් කරගෙන තියෙනවා. මෙතන branch id කියන එකත් foreign key එකක්. මේ branch වගුව හරහා තමයි මෙයා මේ value එක අරන් තියෙන්නේ. ඒ නිසා sales table එකේ item code එකයි branch id කියන එක දෙකම ගත්ත හැකියි. තුන්වෙනි ප්‍රශ්නය. King Bakers විසින් 2018 ඔක්තෝබර් 1 වෙනිදා බත්තර මුල්ල ප්‍රදේශයේ නව ශාඛාවක් ආරම්භ කළ අතර එදින ෆිෂ් පැටි එකක මිල රුපියල් 40ක් සහ පේස්ට්‍රි එකක මිල රුපියල් 75ක් ලෙස නව නිෂ්පාදන දෙකක්ද හඳුන්වා දෙන ලදී. ඒ මෙහිදී කවර වගුව හෝ වගු යාවත් කාලීන කළ යුතු වන්නේද? මොකක්ද ඔකට ඔයාලට කියන්න තියෙන්නේ? දැන් කොහොම කළත් අපිට ඉස්සෙල්ලාම අනිවාර්යයෙන්ම මෙතනදී branch table කියන එක මුලින්ම අප්ඩේට් වෙන්න ඕනේ. අලුත් branch එකක් ඇරියානේ නේද? ඊට අමතරව මොකද්ද? item table එකත් එන්න ඕනේ. ඇයි මොකද්ද? බලන්න fish patty කියලා එකක් දැන් නැහැ නේද? තාම නැහැනේ. ඒ නිසා fish patty එක අඳුනා දුන්නා කියන්නේ අලුත් item එකක් ඇතුළත් වුණා. තේරුණා නේද? ඒ නිසා අපිට fish patty කියන එක මෙතනට දාන්න වෙනවා. right. එහෙනම් branch table එකයි item table එකයි දෙකම යාවත් කාලීන වෙනවා. B කොටස මේ A පිළිතුර අනුව ඒ යාවත් කාලීන වෙච්ච පේලි අදාළ කරන රෙකෝඩ් එක ලියන්න කියලා කියන වගුවල නාම සහිතව. කොහොමද මේ වැඩේ කරන්නේ? බලන්න branch table එකට අලුත් branch එකක් ආවනේ දැන්ට branches 4යි බත්තර මුල්ල එක 5 වෙනි එක වෙනවා නේද? ඒක B05, බත්තර මුල්ල කියලා මෙහෙම ලිව්වාම හරි. ඊට පස්සේ fish patty එකක් එනකොට මොකද්ද වෙන්නේ? A 0.06 මෙතන fish patty එක 0.06 හරි. ඊට පස්සේ මෙතන fish patty 40 කියලා එනවා. මෙතන රුපියල් 40. ඊළඟට තව එකක් හඳුන්වලා දීලා තියෙනවා pastry එකක් නේද? එතකොට item A 0.07 pastry 75 කියලා එහෙම ලියන්න පුළුවන්. ඉතින් ඔයාලට ගැලපෙන විදිහට ඒක එහෙම දෙන්න පුළුවන්. හරි. ඉතින් එහෙම නැත්නම් මේ දෙක මාරු කරලා ලියුණත් ප්‍රශ්නයක් නැහැ. හරි. හරිද? එතකොට C කොටසේ කියනවා එදාම 2018 ඔක්තෝබර් 1 වෙනිදා කළුතර ශාඛාව වෙත පේස්ට්‍රි 200ක් ලබා දුන්නු අතර පේස්ට්‍රි අලවිය 100%ක් නම් යාවත් කාලීන වන වගුව හෝ වගු නාම සමග අදාළ පේලිය හෝ පේලිය ලියා දක්වන්න. ඒ කියන්නේ රෙකෝඩ් එක ලියන්න. දැන් මොකක්ද ඒ කියන්නේ? ඒ කළුතර ශාඛාවට කියන්නේ B4 කියන බ්‍රාන්ච් එකට පේස්ට්‍රි 200ක් දීලා තියෙනවා. හරිද? පේස්ට්‍රි 200ක් දීලා තියෙනවා. ඒ පේස්ට්‍රි වල අලවිය 100%යිලු. ඒ කියන්නේ පේස්ට්‍රි ඔක්කොම විකිනලා කියන එක නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ පේස්ට්‍රි 200ම විකිනිලා. තේරුණාද? ඒක තමයි එතනින් අපිට මේ තෝරගන්න තියෙන මේ තේරුම් ගන්න ඕන හින්ට් එක. කියන්නේ සේල්ස් එක කියන්නේ රිසීව් වෙලා තියෙනවා මෙතන 200ක්, සේල්ස් එකත් 200 වෙලා තියෙනවා. එහෙනම් අපි කොහොමද මෙතන අප්ඩේට් වෙන්නේ? හරි. සේල්ස් ටේබල් එක තමයි අප්ඩේට් වෙන්න ඕනේ. එතකොට 2018 ඔක්තෝබර් 1 වෙනිදා මොකද්ද ප්‍රොඩක්ට් එක වෙන්නේ? පේස්ට්‍රිනේ. පේස්ට්‍රි කියන එක දැන් අපි ඉස්සෙල්ලා ගත්ත ආකාරය අනුව ඒක වෙනස් වෙනවා. මෙතනදී පේස්ට්‍රි එක ඇත්ත වශයෙන්ම දැන් මම ගත්තේ මෙතනදී 7 කියලා. හරිද? පේස්ට්‍රි එක මම ගත්තේ මෙතනදී 7 කියලා. ඒ නිසා මෙතනදී මම අරන් තියනවා මේ විදියට රෙකෝඩ් එක 2018 ඔක්තෝබර් 1 වෙනිදා item code එක මෙතනදී A7 වෙනවා.
මම pastry ගත්ත නිසා මෙතන අපේ අහන්නේ එකනේ. හරිද? එතකොට කළුතර branch එක B4 B04 received 200යි sale එකත් 200යි. ඔන්න ඔහමයි ඒකේ උත්තරේ එන්නේ. දැන් මෙතන ඔයාලා මේ යොදන අංකය අනුව දැන් මොකද fish pastry සහ අපේ දෙවෙනි ප්‍රශ්නේ කියනවා fish මේ sorry මේ මෙතන කියනන්නේ fish pastry සහ fish patty කියලා නේද? එතකොට ඔයාලා ඒ දෙක මාරු කරලා ලිව්වොත් මෙතන අංක දෙක ඒ ගැලපෙන විදිහට මෙතන උත්තරේ එන්නත් ඕනේ. මම ගත්තේ 7ට pastry කියන එක. ඒ නිසා මම ඒක මෙතනට ගන්නවා. ඒ අංකය තමයි මෙතනට එන්න ඕනේ. හරි. හතරවෙනි කොටස පාරිභෝගිකයන්ට කිංස් බේකර්ස් වෙත දුරකථන ඇමතුමක් ලබා දී ළඟම ඇති ශාඛාවෙන් කෙටි කෑම ඇනවුම් කිරීමට හැකි නම් ෆෝන් නම්බර් කියන ශේෂ්ත්‍රය ඇතුළත් කිරීමට වඩා සුදුසු වගුව කුමක්ද? මොකද ඒක දැන් දෙන්න පුළුවන්. ෆෝන් නම්බර් ඇතුළත් කිරීමට වඩා සුදුසු වගුව හැටියට අපිට දෙන්න තියෙන්නේ branch table කියන එක. branch table. හරිද? ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන් එතනට. ඒ කියන්නේ අදාළ කරන බ්‍රාන්ච් එකට තමයි අපි කෝල් එක දෙන්න ඕනේ නේද? ඒ නිසා ඒකට ෆීල්ඩ් එකක් ඇතුළත් කරන අලුත් ශේෂ්ත්‍රයක්. පස්වෙනි කොටසෙන් කියනවා එක් එක් ශාඛාවන් විකුණුම් පිළිබඳ විස්තර වෙන වෙනම ලබා ගැනීම සඳහා මේ මෘදුකාංගයේ සතු පහසුකම් දෙකක් ලියා දක්වන්න කියනවා. මේ මෘදුකාංගයේ සතු පහසුකම් දෙකක්. ඒ කියන්නේ මොනවද? විස්තර ලබා ගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් ඕනෑම database management system එකකට හැකියාවල් තියෙනවා. කුවරි විමසුම් වලින් ලබා ගන්න පුළුවන් විස්තර. අනිත් එක තමයි වාර්තා නිර්මාණය කර ගන්න පුළුවන්. report සාදා ගන්න පුළුවන්. ওই ක්‍රම දෙක ඔස්සේ තමයි ඒක යන්නේ. හරිද? එතකොට එවැනි ප්‍රශ්නය අපිට දීලා තියෙනවා මේ පද්ධති පාඩම ඇසුරින් මේක දීලා තියෙන්නේ හස්තීය තොරතුරු පද්ධතියකට සාපේක්ෂව එහෙම නැත්නම් මැනුවල් සිස්ටම් එකකට සාපේක්ෂව කම්පියුටර් බේස් සිස්ටම් එකක දකින්න ලැබෙන වාසි දෙකක් අපෙන් අහනවා. මොනවද තියෙන්නේ? ඔන්න වාසි දෙකට හතරක් මෙතන සඳහන් කරනවා මම. සකසන ලද වැඩසටහනකට අනුව තොරතුරු ලබා දෙන බැවින් හරි ඉතා අඩු කාලයකින් තොරතුරු සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. පොඩි ඉඩ ප්‍රමාණයකට විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කරගන්න පුළුවන්. හරි ඒකට database software එකකුත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට පිටපත් ලබා ගැනීම නිසාත් ඒ වගේම passwords ලබා ගැනීම නිසාත් ඒවට මොකද්ද ආරක්ෂාව කියන එක ඊටාම වැඩි. ඊළඟට 6 දෙවෙනි කොටස යම් අවශ්‍ය වර්ෂයකට අදාළ ප්‍රතිඵල වාර්තාවක් ලබා ගන්න එක්තරා අධ්‍යාපන ආයතනයකට පැමිණි ශිෂ්‍යයෙකුට ප්‍රතිඵල වාර්තාවක් නිකුත් කිරීමේදී ලිපිකාරණිය විසින් සිදු කරනු ලබන කාර්යයන් කිහිපයක් පහත දැක්වේ. ඒවාන ක්‍රියාවලි හා ප්‍රතිදාන ලෙස වර්ග කරලා දක්වන්න කියලා කියන ලේබල් එකට අදාළ උත්තරේ ලිවනම් හරි. ඒ ශිෂ්‍යයාගේ ලියාපදිංචි අංකය ලබා ගැනීම. මොකක්ද ඒකට ඒක ඇවිල්ලා. ඒක ඇවිල්ලා ඉන්පුට් එකක්. ආදානයක්. B ප්‍රතිඵල අවශ්‍ය වෙන වර්ෂය ලබා ගැනීම මොකද්ද වෙන්නේ? ඒකත් ආදානයක්. ඉන්පුට් කරලා ගන්න එකනේ. C එම ලියාපදිංචි අංකයට අදාළ ලිපිගුණුව සොයා ගැනීම. මොකද්ද වෙන්නේ? ඒක process එකක්. ක්‍රියාවලිය වෙනවා දැන්. D එම ලිපිගුණුව මගින් අදාළ වර්ෂයේ ප්‍රතිඵල විස්තර උකහා ගැනීම. මොකද්ද වෙන්නේ? ඒකත් process එකක්. ඒ තොරතුරු ඇසුරින් ප්‍රතිඵල වාර්තාව සැකසීම ඒකත් process එකක්. ප්‍රතිඵල වාර්තාව ශිෂ්‍යයාට ලබා දීම ඒක output එකක්. ප්‍රතිදානයක්. හරිද? තුන්වෙනි කොටස පහත වගුවේ පළමු තීරුවේ දක්වා ඇති කාර්යයන් දෙවෙනි තීරුවේ දක්වා ඇති පියවර හා ගැළපෙන පරිදි යා කරන්න කියලා කියනවා. ඒ කියන්නේ මෙතන කියන්නේ අක්ෂර මේ කියන්නේ මෙතන ලේබල් එක ලිව්වා ඉලක්කම ලිව්වා නම් හරි. ඒ පැරණි පද්ධතිය ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුරේදී නව පද්ධතිය ස්ථාපනය කර ක්‍රියාත්මක කිරීම. මොකක්ද ඒක අපි හඳුන්වන්නේ? අපි ඒක හඳුන්වනවා දැන් මෙතනදී තියෙන පියවරේ හැටියට මේ software development life cycle එකේ පද්ධතිය පිහිටුවීමේ පියවර කියන අවස්ථාව තමයි මේ කියන්නේ. Aට ඉන්නේ 3. B
එක් එක් උපපද්ධතිවල පරායත්ත බව හඳුනා ගැනීම. පරායත්ත භාවය හඳුනා ගන්නවා නම් මොකක්ද ඒකට ගන්නෙ? මෙතනදී අපි ඒක කියන්නේ විසඳුම් සැලසුම් කිරීම කියන පියවර යටතේ තමයි එන්නේ. B ට එන්නේ 5. C අලුතෙන් හඳුනාගත් පරිශීලක අවශ්‍යතා අනුව පද්ධතියේ සුළු වෙනස්කම් සිද්ධ කරනවා. ඒකට අපි මොකද්ද කියන්නේ? නඩත්තු කිරීම යටතේ තමයි ඒක සිද්ධ වෙන්නේ. C4. හරිද? C4. D තොරතුරු එක්රැස් කිරීම සඳහා සම්මුඛ සාකච්ඡා පැවැත්වීම. ඒ මොන අවස්ථාවේදීද? දෙවනි පියවරේ අවශ්‍යතා හඳුනා ගැනීමෙන් තමයි මේ වැඩේ කරන්නේ. සම්පූර්ණ පද්ධතියට අදාළ ආදාන ලබා දෙමින් අපේක්ෂිත ප්‍රතිදාන ලැබේදැයි පරීක්ෂා කිරීම. මොකක්ද එහෙනම් එන්නේ? විසඳුම් පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම යටතේ තමයි ඒක සිද්ධ වෙන්නේ. හරිද? ඊළඟට 7 වෙනි ප්‍රශ්නය ඇවිල්ලා ප්‍රෝග්‍රෑමින් පාඩම යටතේ ඒක ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් 2 සිට 7 දක්වා ඔයාලා කැමති විදියට ප්‍රශ්න 4ක් තෝරලා ලියා ගන්න පුළුවන්. පහත A තීරුවෙන් ක්‍රමලේඛ හා උපක්‍රමලේඛ පිළිබඳව දක්වා තියෙනවා. B තීරුවෙන් ඒවායේ ලක්ෂණ දක්වා තියෙනවා. ඒවා පිළිවෙලට දක්වලා නැහැ. ගැළපෙන ආකාරයෙන් තෝරලා ලියන්නයි තියෙන්නේ ලේබල් ගාවලා. 1 ශ්‍රිත හැටියට හැඳුන්වුවොත් මොකද එතනට එන උත්තරේ? මෙතන දීලා තියෙන උත්තර වලින් ප්‍රධාන ක්‍රමලේඛය හා සම්බන්ධ උපක්‍රමලේඛ මගින් ප්‍රධාන ක්‍රමලේඛය වෙත ප්‍රතිදානයක් ආපසු ලබා දෙන්න පුළුවන් ශ්‍රිතයකට. ඒ කියන්නේ අපි යම්කිසි වැලියු එකක් ඉන්පුට් කරොත් ඒකෙම ගාණ හදලා ඉවර කරලා ආපහු ප්‍රධාන කොටසට වැලියු එක රිටර්න් කරනවා. ෆන්ක්ෂන් එකකින් රිටර්න් කිරීමක් වෙන්නේ. හරිද? මතක ඇති අපේ පෙළ පොතේ තියෙනවා මේ වෘත්තයක හොයන මේ ඒ ක්‍රියාවලිය ෆන්ක්ෂන් ආකාරයෙන්ුත් ප්‍රොසීඩියර් ආකාරයෙන්ුත් දෙකටම කියලා දීලා තියෙනවා. ෆන්ක්ෂන් එකකින් වැලියු එක රිටර්න් කරනවා, ප්‍රොසීඩියර් එකකින් වැලියු එක රිටර්න් කරන්නේ නැහැ. ඒ නිසා එකට එන්නේ R. 2 පටිපාටිගත ක්‍රමලේඛ. පටිපාටිගත ක්‍රමලේඛ. ඒකට මොකද්ද කියන්නේ අපි? අපිට ඒකට යොදන්න පුළුවන් විසඳුම සොයන ආකාරය පැවසිය යුතුයි කියන එක. විසඳුම හොයන ආකාරය පැවසීම තමයි පටිපාටිගත ක්‍රමලේඛයක ලක්ෂණයක් විදිහට අපි හඳුනා ගන්න. 2ට එන්නේ S. 3 ප්‍රකාශන ක්‍රමලේඛ. මොකක්ද ඒකට අපි කියන්නේ? ප්‍රකාශන ක්‍රමලේඛ. අපිට ඒක හඳුන්වන්න පුළුවන් අවශ්‍ය දේ පැවසීම ප්‍රමාණවත් වේ. ඒකේ ලක්ෂණයක් විදිහට තමයි අපි ඒක හඳුනාගන්නේ. 3ට එන්නේ Q. 4 කාර්යපටිපාටිය. මොකක්ද ඒකට අපි කියන්නේ? කාර්යපටිපාටියට එන්නේ ප්‍රධාන ක්‍රමලේඛය හා සම්බන්ධ උපක්‍රමලේඛ මගින් ප්‍රධාන ක්‍රමලේඛය වෙත ප්‍රතිදානයක් ආපහු ලබා දිය නොහැක. මං කිව්වේ ෆන්ක්ෂන් එකකින් තමයි ප්‍රධාන ක්‍රමලේඛයකට උපක්‍රමලේඛයෙන් එහෙම නැත්නම් මේ සබ් ප්‍රෝග්‍රෑම් එකෙන් වැලියු එක රිටර්න් කරන්නේ ප්‍රොසීඩියර් එකෙන් ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් 4ට එන්නේ P. දෙවෙනි කොටස මෙන්න මේ ෆ්ලෝ chart එකක් ගැන කියවෙනවා. මොකද්ද මේකට ගන්නෙ? මේධාවී 11 ශ්‍රේණියේ ඉගෙන ගන්නා ශිෂ්‍යාවකි සංඛ්‍යා 25ක ආදානය කළ 25 අතරින් ඉරට්ටේ සංඛ්‍යා කොපමණක් ඇතුළත් කරාද ඔත්තේ සංඛ්‍යා කොපමණක් ඇතුළත් කරාද කියන එක හොයන්න පැස්කල් ක්‍රමලේඛනයක් ලියන්න කියලා ගුරුතුමිය ඇයට කියලා තියෙනවා. මේ කාර්යය සඳහා ඇඳපු ගැලීම් සටහනක් A සිට I දක්වා ලේබල් කරලා තියෙනවා. එතකොට ඒවට උචිත වචන මොනවද කියලා ලියන්න කියලායි කියන්නේ. මෙතන පොඩි හැඳින්වීමක් අපිට දීලා තියෙනවා මේ එක් එක් වේරියබල් වලින් මොනවද කියන්නේ කියන එක. කවුන්ට් කියන්නේ මෙතන සංඛ්‍යා ගාන, ඉන්පුට් කරන සංඛ්‍යා ගාන. හරිද? මෙතන ඒ කියන්නේ දැන් ආරම්භක අවස්ථාවේදී අපි අර දැන් මෙතන ඔයාලට පේනවා මේක 25ක්
25 වතාවක් මේ වැඩේ කෙරෙන්න එපා. ඒ නිසා මේක අර ගණන් තියාගන්න තමයි count කියන එක යොදාගන්නේ. එතකොට දැනට සංඛ්‍යා කීයක් ඇතුළත් වුණාද කියන එක තමයි මෙතනින් හඳුන්වන්නේ. odd underscore count කියලා තියෙන්නේ මොකද්ද? odd count කියලා තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාවල් කීයක්ද කියලා ආරම්භයේදී. මෙතන. හරිද? මෙතන even count කියලා අරන් තියෙනවා. මොකද්ද? ඉරට්ටේ සංඛ්‍යාවල් කීයද ආරම්භයේදී. ඒකම හැබැයි මේ odd count එක even count එකයි මේ ප්‍රෝග්‍රෑම් එකේ අතරමැද්දෙත් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ odd සංඛ්‍යාවකට ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යාවල් එකක් හරි දෙකක් හරි එහෙම ඇතුළත් වෙනකොට ඒක ගණනය කිරීම සඳහා මතක තබාගෙන තමයි මේ variable පාවිච්චි වෙන්නේ. number කියන්නේ අපි input කරන ඉලක්කම කීයද කියන එක. remainder කියලා කියන්නේ අපි දෙකෙන් බෙදලා ලැබෙන ශේෂය කොපමණද කියලා ගණනය කරනවා. ඒ කියන්නේ බිඳුවද එහෙම නැත්නම් මොකද්ද? බිඳුව නොවේද කියලා අපි බලන්න ඕනේ දෙකෙන් බෙදලා එනකොට ඒක චෙක් කරලා ගන්න ඕන නිසා remainder එක පාවිච්චි වෙනවා. දැන් ප්‍රෝග්‍රෑම් එක දිහා බැලුවොත් මෙතනදී ආරම්භක අවස්ථාවේදී ඔයාලට පේනවා count කියන එක බිඳුව කරගෙන තියෙන්න ඕනේ. මොකද 25ක් ගණන් ගන්න ඉස්සෙල්ලා. odd count එකත් even count එකත් බිඳුව වෙන්න ඕනේ. මෙතනදී count කියන එක හැබැයි අපිට බිඳුවද කියලා ඉස්සෙල්ලා බලන්න වෙනවා බිඳුවද එකද කියන එක. පොඩ්ඩක් හොඳට බලන්න මේ flow chart එක දිහා ඔයාලා අවධානය යොමු කරොත් මෙන්න මෙතන මේ flow chart එකේ මෙන්න මෙතන තමයි 25 කියලා බලන්නේ. ඒ කියන්නේ 25ක් දැන්ට දාලාද නැද්ද කියන එක. මෙතන ඔයාලට පේනවා less than or equal කියලා තියෙනවා. සමාන ලකුණක් එනකොට සාමාන්‍යයෙන් මෙතන ආරම්භක අගය බිඳුව කියලා දැම්මොත් මේක ඇත්ත වශයෙන්ම 26 වතාවක් ධාවනය වෙනවා. හරිද? ඒ නිසා මෙතන සමාන ලකුණ තියෙන ඉඳ අපි count කියන එක 1 කියලා ආරම්භ කරන එක වඩා සුදුසුයි. එතකොට හරියටම 25 වතාවක් ධාවනය වෙනවා. ඒ නිසා count වල අගය අපි 1 කියලා ගන්නෙ. ඊට පස්සේ odd count එක මෙතන ආරම්භකයේදී බිඳුවයි even count එකත් ආරම්භයේදී බිඳුවයි. ඒ කියන්නේ b හා c දෙකම බිඳුව විතර ලියන්න ඕනේ. d කියන එකට අපි count කියන variable එක තමයි ඇත්තටම යොදාගන්නේ. හරිද? ඒ කියන්නේ දැන්ට ඇතුළත් කරපු සංඛ්‍යා ප්‍රමාණය 25ද ඊට අඩුද වැඩිද කියලා අපි බලන්නේ. ඊළඟට e කියන variable එකේදී අපි බලන්නේ මොකද්ද? e කියන හිස්තැනට එන්නේ. අපි බලනවා number කියන එක බලන්න divided by 2 කියලා මෙතන තියෙන්නේ මේ flow chart එකේ. ඒ කියන්නේ අපි ඇතුළත් කරපු අංකය මෙතන ඇතුළත් කරපු අංකය දෙකෙන් බෙදලා remainder එක ගන්නවා. ඒ නිසා e කියන එකට එන්නේ number. f කියන තැනට මෙතනට එන්නේ remainder එක. මොකද අපිට පේනවා is බිඳුවද කියලා මෙතන සමානද කියලා අහනවා. ඒ කියන්නේ බිඳුවට සමානද නොවේද කියලා බලන්නේ. එහෙනම් f කියන එක මෙතනට එන්නේ remainder කියන එක. remainder is equal to 0 කියලා අහන්නේ. ඊට පස්සේ g කියන්නේ මොකද්ද? odd count එක. හරිද? g කියන්නේ odd count එක. මොකද ඒකට හේතුව මොකද්ද? ඒක හැබැයි මෙන්න මෙහෙම බලන්න වෙනවා. odd count එක නෙමෙයි එතනට එන්නේ. ඔයාලට පේනවා ඇති දෙකෙන් බෙදිලා ආවොත් හරිද? දෙකෙන් බෙදිලා ආවොත් මෙතනදී එන ඉලක්කම ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනවා. එහෙම නේද? එන ඉලක්කම ඇත්තටම ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනවා. හරි? ඒක නිසා මෙතන g කියන එක අපි ගන්නෙ even count එක විදියට. හරිද? even count එක විදියටයි g වලගේ අපි ගන්නෙ. හරි? මොකද මේක දෙක මේ කියන්නේ remainder එක එහෙම නැත්නම් ඉතිරිය බිඳුව වෙනවා නම් ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්නේ. ඉතිරිය බිඳුව නොවේ නම් h කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. odd count එක වෙන්න ඕනේ. හරිද? එහෙමයි වෙන්නේ. ඊට අමතරව මෙතනදී i කියන්නේ මොකද්ද? දැන් අපි හිතමුකෝ
25 නම් මෙතනදී i වල අගය මෙතනදී එකක් එකතු වෙන්න ඕනේ. හරිද? i වල අගයට එකක් එකතු වුණාම තමයි මෙතනින් චෙක් කරලා බලන්නේ 25ට වඩා අඩුද සමානද කියලා. ඒ නිසා i කියන්නේ count. හරිද? count එක. අනිත් එක තේරුම් ගන්න පුළුවන් මෙතන d කියන එකටත් අපි count කියන එක යොදපු නිසා ඒකම තමයි චෙක් කරලා බලන්නේ මෙතනදී. හරි? ඊට පස්සේ j සහ k වලට අපි මොකද්ද දාන්නේ? j සහ k වලට නම් ඇත්තරම ඩිස්ප්ලේ කරන නිසා ඔයාලට මේ දෙක මාරු කරලා ලියන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි? j කියන එක මෙතන මම odd count කියලා ලිව්වා නම් k මගේ ලියවෙන්න ඕනේ even count කියලා. ඔයාලා k කියන එක even count ලියලා j කියන එක odd count ලිව්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඩිස්ප්ලේ කරන නිසා. මෙතන L එකට එන්න ඕනේ මොකද්ද? no කියන එක. හරිද? L එකට ලියන්න ඕනේ no කියන එක. ඒ කියන්නේ ආයෙ මම කිව්වොත් ඉස්සෙල්ලාම මෙතන අපේ සංඛ්‍යා ප්‍රමාණය කොපමණද කියලා අපි 25ට වඩා අඩුද වැඩිද කියලා තීරණය කරන්න කලින් මෙතන බලන්න ඕනේ මේ කොන්දේසිය සඳහා සමාන ලකුණක් යොදලා තියෙනවා. ඒක නිසා අපි කවුන්ට් කරන එක කවුන්ටර් වේරියබල් එක අපි අංක 1කින් පටන් ගන්නෙ. ඒ නිසා මෙතන ඒ වලාගේ එකයි ඔඩ් කවුන්ට් එකයි ඊවන් කවුන්ට් එකයි. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යා ඉරටේ සංඛ්‍යා ආරම්භක අවස්ථාවේදී මෙතන බිඳුවයි. ඊට පස්සේ මෙතන අපි බලනවා දැනට ඉලක්කම් කීයක් මේ 25ට වඩා ඇතුළත් කරලා තියෙනවද කියලා. ඒ නිසා කවුන්ට් එක යගේ ඒ කියන්නේ දැනට ලූප් එක කොපමණ වාර ගන්නක් ධාවනය වෙලාද කියලා අපි මෙතන චෙක් කරන්නේ. ඊට පස්සේ මෙතන e කියන්නේ මොකද්ද? අපි ඇතුළත් කරපු අංකය ඒක දෙකෙන් බෙදලා ඉතිරිය බලනවා මෙන්න මෙතනදී. ඒක තමයි f එකට රිමයින්ඩර් උනේ. ඊට පස්සේ මෙතනදී දෙකට ඒ කියන්නේ බෙදලා දෙකෙන් බෙදලා ඉතිරිය බිඳුවට සමාන වෙනවා නම් මේක ඉරටේ ඉලක්කමක් වෙන්න ඕනේ. ඉරටේ සංඛ්‍යාව එකකින් ගුණ වැඩි කරනවා. එහෙම නොවේ නම් ඔත්තේ සංඛ්‍යාවක් විදිහට ඒ නිසා ඔත්තේ සංඛ්‍යා ගණන එකකින් වැඩි කරනවා. ඊට පස්සේ මොකද මෙතන කරන්නේ? අපි කවුන්ට් එකේ යගේ අපි එකකින් වැඩි කරනවා. ඒ කියන්නේ දැන් එක ඉලක්කමක් අපි අරගත්තාය කියන එක සම්පූර්ණ වශයෙන්ම 25 එකක් ගත්තා කියලා දැන් බලන්න. ඊළඟට මෙතන ඩිස්ප්ලේ කරනකොට ඔඩ් සහ ඔඩ් කවුන්ට් එකයි ඊවන් කවුන්ට් එකයි ඒ දෙක මාරු කර කර ලියවත් ප්‍රශ්නයක් නැහැ. L කියන්නේ මෙතනදී 25ට වඩා අඩුද කියලා චෙක් කරලා බලනවානේ මේක එතනින් එහාට ඒ ස්ටෙප්ස් ටික නැවත ක්‍රියාත්මක වෙන්නේ. මෙතන no වුණාම තමයි ලූප් එක නතර වෙලා උත්තරේ ඩිස්ප්ලේ කරලා දෙන නිසා L එකට එන්නේ no. හරිද? එහෙනම් ඉතින් ඔය විදිහට තමයි අපිට මේ 2018 වසරේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලබා දුන්නු වර්ෂ අවසාන ඇගයීම දකින්න ලැබෙන්නේ. හරි? අපි එහෙනම් මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මෙතනින් අවසන් කරමු. ගොඩාක් ස්තුතියි ඔයාලා මාත් එක්ක අද එකතු වුණාට. සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම.